ඔව් දුවේ පුතේ දැන් අපි පළවෙනි කොටසේදී බොහොම විවේකීව හොඳට වෙලාව අරගෙන අතපය දිග ඇරලා හොඳට අර ඉගෙනගත්තු පාඩම් මුල ටික මතක් කරලා නිපුණතා එකේ නිෂ්පාදන කියා වායු වක්‍ර හිගකම ඉතා සම්පූර්ණ විස්තරයක් සාකච්ඡා කරලා අපි පොඩි විරාමයක් තිබ්බා ඊළඟ කොටස සාකච්ඡා කරන්න. දැන් අපි ප්‍රශ්න උත්තර සාකච්ඡා කිරීමේ ඊළඟ අදියර මේ ප්‍රශ්නේ බලන්න. උත්තරේ කියලා දෙන්න ඕනෙත් නෑ වගේ නේද? උත්තර එනවා දැන් හිතට. අන්න එහෙම වෙන්න තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ, උගන්ලා තියෙන්නේ. කමක් නෑ ඒත්. බලමු කොහොමද පිළිතුර විය යුත්තේ. ඔබේ හිතේ තියෙන පිළිතුරම තමයි දැන් අපිට බලන්න වෙන්නේ. ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් කවරේද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. ප්‍රධාන කාර්යයන්. දැන් මෙතන මූලික ආර්ථික ප්‍රශ්න ටික ලියලා විතරක් මදි. මූලික ආර්ථික ප්‍රශ්න ටික නම් කරලා විතරක් මදි. ප්‍රවේශම් වෙන්න ඕන. ආර්ථික පද්ධතියක ප්‍රධාන ප්‍රශ්න නෙමෙයි අහලා තියෙන්නේ. ප්‍රධාන කාර්යයන්. හරි ප්‍රශ්න විසඳීම. ඒ නිසා අපි මේකට පිළිතුර මේකයි. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. මූලික ආර්ථික ප්‍රශ්න ටික නම් කරනවා. මේ ලකුණු තුනේ නම් කරපු පමණින්ම ලැබෙන්නේ නැහැ. ඒ විසඳිය යුතුයි කියන දේ අවධාරණයෙන් අපි පැහැදිලිව ලියන්නට ඕනේ. විසඳීම. හරි. දැන් බලන්න උත්තරේ හිතන්න මොකක්ද වෙන්න ඕනේ? සම්පත් බෙදා හැරීමේ ප්‍රශ්නය විසඳීම. කුමක් කොපමණ නිපදවී යුතුද යන්න තීරණය කිරීම. නිෂ්පාදනයේ පිළිබඳ ප්‍රශ්නය විසඳීම. කෙසේ නිපදවී යුතුද? නිෂ්පාදන ශිල්පකම මතකයි ශ්‍රම සූක්ෂම ප්‍රාග්ධන සූක්ෂම ආදි වශයෙන්. ආදායම් බෙදී යාමේ ප්‍රශ්නය විසඳීම. කවුරුන් සඳහා නිපදවිය යුතුද යන්න තීරණය කිරීම. මම මේ වගේ ප්‍රශ්න වලට කියන්නේ බෝනස් ප්‍රශ්න. ඒ වචනේ අහලා තියෙනවනේ. ලකුණු බෝනස් ලකුණු කියලා මම කියන්නේ. ප්‍රශ්නෙට අත තිබ්බත් ඔබ මේ සම්පූර්ණ ලකුණු දිනා ගන්නවා. ඒ තරම් අපි දැන් මේවා හුරු පුරුදු වෙලා ඉන්නේ. බලන්න බෝනස් සන්තෝෂයට ලකුණු දෙනවා වගේ විභාගේ. එහෙමත් තියෙනවා මේ ප්‍රශ්න පත්‍රවල. බලන්න දුවේ පුතේ පිළිතුර. සම්පූර්ණයෙන්ම ඔබ හිතපු උත්තරේමමයි. සෑම ආර්ථික පද්ධතියක්ම ඒවායේ ස්වභාවය කුමක් වුවද සම්ප්‍රදායික වේවා නව සම්ප්‍රදායික වේවා සැලසුම්ගත වේවා විරදපල විධානගත ආර්ථික වේවා මිශ්‍ර ආර්ථික සෑම සියල්ලක්ම ස්වභාවය කුමක් වුවත් මූලික ප්‍රශ්න තුනක් විසඳාගත යුතුමයි. ක්‍රියා කළ යුතු වේ. අභිමතා රූපී ප්‍රකාශයක් ක්‍රියා කළ යුතු වේ. මම ප්‍රශ්නෙට පිළිතුර වචනයෙන් වචනට කියනවාට එහා ගිය දෙයක් මේ ඉගැන්වීම තුළ ඔබට ලැබෙනවා නේද? මුලදී කතා කරපු සියලු දේ මෙතන ගලපනවා. මේ බලන්න මේ වාක්‍ය තුළ ඔබට යමක් මතක් වෙනවා. what ought to be කුමක් සිදුවිය යුතුද? normative economics අභිමතා රූපී ප්‍රකාශයක්. ඒ අනුව ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් සමන්විත වන්නේ පහත් සඳහන් ප්‍රධාන ප්‍රශ්න තුන විසඳා ගැනීමටයි. අන්න ඒ වාක්‍යය යථාරූපී ප්‍රකාශයක්. එහෙමත් තීරුම් ගන්න. හැම තැනම අත්දැකීම් ගන්න. හැම දෙයක්ම විෂයානුබද්ධව ගලපන්න. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යභාරය. ඒක විතරක් ලීවට ලකුණු නැහැ. කවර භාණ්ඩ කුමක් කොපමණ නිපදවිය යුතුද යන ප්‍රශ්නයේ විසඳා ගැනීම. අන්න කාර්යභාරය. නිෂ්පාදන ශිල්පක්‍රමයේ තෝරා ගැනීමේ ප්‍රශ්නය. ඒ කියන්නේ නිෂ්පාදනයේ පිළිබඳ ප්‍රශ්නය. කෙසේ නිපදවිය යුතුද යන ප්‍රශ්නයේ විසඳා ගැනීමට ආදායම් මිත්‍රාද බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය පොඩ්ඩක් බලන්න මෙතන. ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. කවුරුන් සඳහා නිපදවිය යුතුද යන ප්‍රශ්නයේ විසඳා ගැනීම. ලකුණ බැගින් ලකුණු 3යි. ඒකට නම් අපිට වඩා කාලය ගන්න එක
ඒක හිමුණොත් ආවස්තික පිළිවෙල වැඩි වෙනවා. ඊළඟ ප්‍රශ්නේ. බලන්න විභාගයේ කොයිතරම් දුරට යාවත් කාලීන වෙනවද මේ සමාජ විද්‍යාව, මේ සමාජ ආර්ථික විද්‍යාව, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාවන් අතර රැජින එදිනදා සමාජයේ සිදුවීම් හැම ප්‍රශ්නිකම කොටසක් හැටියට ගලපන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය දැනීම. COVID-19 ඔයගොල්ලෝ අපි වැඩියෙන්ම කතා කරන්නේ නැත්තේ ওই වචනේ නේද? අපිට කාලෙන් කාලෙට අපි හැමෝම සමාජයේ කතා කරන වචන එනවා. හැබැයි දැනුණා නම් දැනුනේ හොඳට නරකට දෙකටම මිහිරි අමිහිරි මතක සියල්ල එක්කම වැඩියෙන්ම ජීවිත කාලේ මේ වෙනකොට ඔබට මට අපි කාටත් මේ වචනේ සාමාන්‍ය දැනීමේ තත්වයක් බවට පත් වෙලා ඉවරයි. වසංගත තත්වයක් නිසා COVID-19 රටක නිෂ්පාදන ධාරිතාවට කුමක් සිදු වුණ ඇද්දැයි නිෂ්පාදන හැකියාව වක්‍රයක් යොදා ගනිමින් පැහැදිලි කරන්න. හරියට ප්‍රශ්නේ අදාළ තැන හඳුනගන්න. නිෂ්පාදන හැකියාවට නිෂ්පාදන හැකියාවට කුමක් සිදු වුණු ඇද්ද? ඒ ගැනනේ කියන්නේ. අපි බලමු. හොඳින් බලන්න. අවධාරණයෙන් මෙන්න මේ වචනේ. නිෂ්පාදන හැකියාව ධාරිතාව මොකක්ද පිළිතුර වෙන්නේ? මායු වක්‍රයේ ඇතුළට විතැන් වෙයිද? ඇතුළත පිහිටි ලක්ෂයක් වෙයිද? ඔබ මේ පිළිතුරු දෙක තුල ඔබේ මනස දැන් දෝලණය වෙනවා. මෙන්න යම් විටක ඔබට හිතට නැගෙන පිළිතුර. කෙනෙකුට මේ උත්තරේ එන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක අනිවාර්යෙන් පින්තූරේ ඇඳින්න ප්‍රස්තාරේ ඇඳින්න. ඇඳනම් පෙන්වන්න. අපි ළමයින්ගේ හිතට එන්න පුළුවන් විකල්ප උත්තර දෙකක් තිබෙනවා. එකක් තමයි COVID-19 වසංගතය නිසා රටක නිෂ්පාදන ධාරිතාවට කුමක් සිදු වනු ඇද්ද? නිෂ්පාදන කියා වක්‍රයක් යොදා ගනිමින් පැහැදිලි කරන්න. ප්‍රවේශමෙන් ධාරිතාව බිඳ වැටෙන්න අඩු වෙන්න පුළුවන්. ඇතැම් විට ඒ ඊතරම් බරපතල ලෝණ తాවකාලික පසුබෑමක් වුණා වෙන්න පුළුවන් මුල් වතාවේ අපි හිතපු හැටියට. වසංගතය ආපු මුල් දවස්වල අපේ රටට බලපාන පරිදි අපි කියන හැටියට අපිට දැනෙන හැටියට අපි දැනුම් තේරුම් අරන් ඉන්න අපේ සංවේදීතාවයන්ගේ ප්‍රමාණය හැටියට පළමු රැල්ල ආවා. ඒ රැල්ල ගියා කියලා අපි සැනසීමට පත්වෙච්ච මොහොතේදී මේ රූප සටහන ඇඳනම් මෙන්න මේ වගේ පින්තූරයක් මේ වගේ තර්කයක් සාධාරණයි. తాවකාලික පසුබැසීම. මාස 3ක් අවුරුදු 4න් පංගුවක් කාර්තුවක් වගේ කියලා තමයි එතකොට සලකන්නේ. දැන් කාර්තු 1ක් 2ක් 3ක් රැලි පිට රැලි ඇවිත් මේ ධාරිතාව බිඳ වැටිලා ආර්ථිකයේ සෑම අංශයක්ම නිෂ්පාදන අංශ ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ හැම අංශයක්ම తాවකාලික පසුබැස්මකට වඩා දැනෙන ධාරිතාවට හානියක් සිදු වෙලා කියලා අපි සැලකිලට ගත්තොත් අන්න හැකියාවක්‍රය ඇතුළට විතැන් වෙනවා. මේ ප්‍රශ්නේ 2020 අවුරුද්දේ අහනකොට ඒ දරුවෝ සමාජයේ අත්දැකීම් වලට මුහුණ දෙලා තිබිච්ච ප්‍රමාණය අනුව බලනකොට මේ පිළිතුර තමයි බොහෝ දෙනෙක් ඉදිරිපත් කළේ නිවැරදි එදාට සාපේක්ෂව. දැන් තර්ක කරන්න මේ తాවකාලික පසුබැස්මක් එහා ගිය අද වෙනකොට අපිට මේ ධාරිතාවයට බරපතල හානි ඇති වෙලා බව කිසිදු සැකයක් වාදයක් නැහැ. රට අභ්‍යන්තරයේ වගේම අන්තර්ජාතික කම්පනයන් පවා අපිට දැනෙනවා
ඉදිරියේදී ඒවා විටින් විට සාකච්ඡා කරමු. විශේෂ අදාළ කොටස් වල ධාරිතාවේ පසුබෑස්මක් අකාර්යක්ෂම තත්වයක් తాවකාලික වුණා කියලා හිතුවා නම් මෙන්න රූප සටහන. නමුත් එවැනි කාර්තු කීපයක් එක මත එක රැලි පිට රැලි වසංගතේ නැවත නැවතත් ආවා. අපි නැවත නැවතත් සමාජයෙන් දුරස්ත වෙන්නට සිද්ධ වුණා. පාසල් පටන් ගත්තා, වසා දැමුවා. ඉන්පසු කාලයක් සමග ආර්ථිකයේ සමස්ත ධාරිතාවයම බිඳ වැටීමකට ලක් වුණා. කනගාටුවෙන් වුණා පිළිගන්න සිද්ධ වෙනවා. එහෙම වෙමින් පවතිනවා. මායු වක්‍රේ එහෙමනම් වම් පැත්තට විතැන් වෙනවා. ඒතරව තර්කානුකූලව එක ලියන්නට ඕන. తాවකාලික පසුබැසීමක් නම් ඒ ධාරිතාවයට ඊතරම් බරපතල හානියක් නොවන්නේ නම් ඔබ පිළිතුරට සාධාරණ කරුණු ඉදිරිපත් කරොත් මේ රූප සටහන. නමුත් මා යෝජනා කරන්නේ ඔබට දැන් අපි හැමෝටම දැනෙන තේරෙන පරිදි මේ හානිය බරපතලයි. වම් පසට විතැන්වීමක්. ඒකයි මේ මොහොතේ වඩා යෝග්‍ය සටහන විභාගෙදී මේ අවස්ථා දෙකටම පිළිතුරේ තර්කානුකූල සාධාරණත්වයට ලකුණු ලැබුණා. ලකුණු 5යි. ලියන්න අඳින්න දෙකටමත් එක්ක. මෙන්න ලකුණු ලැබෙන විදිහ. COVID-19 වැනි වසංගත රෝග තත්වයක් නිසා ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවයට කුමක් සිදුවන්නේද? කුමක් සිදුවන්නේද යන්න රඳා පවතින්නේ එම වසංගත තත්වයේ සහ එය පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග ආර්ථිකයේ සම්පත් සම්භාරයට සහ ඵලදායීතාවට ඇති කරනු බලපෑම මතයි. ඒ බරපතල බලපෑමක්ද එහෙම නැත්නම් తాවකාලිකව ඇවිත් ආපහු යන යථා තත්ත්වයටපත් වෙන සියුම් බලපෑමක්ද? ඒ පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග සම්පත් සම්භාරයට සහ ඵලදායීතාවයට ඇති කරන බලපෑම මතයි. මේ බලපෑම ඉතා ප්‍රබල විය හැකි සැහැල්ලු වෙන්නත් පුළුවන් තර්කයක්. එම වසංගතයේ ශ්‍රම හමුදාවේ ප්‍රමාණය සම්පත් පරිමාව ඒ ඵලදායීතාව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදු කෙරේ නම් ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවේ අවශ්‍යයෙන්ම පහළ වැටෙනු ඇත. එහෙම වුණොත් වක්‍රය වමට විතැන්වෙනු ඇත. ආර්ථිකයේ නිෂ්පාදන හැකියාවක් මේ පහළට කියලා කියන්නේ වමට විතැන්වෙනවා. අන්න ලකුණ. මේ තියෙන්නේ බරපතල තත්ත්වය. වසංගතයට පෙර production possibilities curve number 1 PPC අංක 1 PPC අංක 2 වසංගතයට පසු ඔබට පේනවා වක්‍රය මුළුමනින්ම වම් පසට විතැන් වෙලා. මෙන්න ලකුණු ලැබෙන විදිහ. ඒතර ඔබට දැනෙන හැඟෙන අර තර්ක සියල්ල පියවරින් පියවර බලාපොරොත්තු වෙනවා මෙවැනි ප්‍රශ්නකදී. අවසාන ලකුණ 5 වෙනි ලකුණ. දැක්කනේ රචනා essay type කිව්වට point කරුණු වශයෙන් ලස්සනට පිළිතුරු ඉදිරිපත් කරා. COVID-19 වසංගතයේ රටේ ශ්‍රම හමුදාවට හෝ ඵලදායීතාවට හෝ වැදගත් බලපෑමක් නොකළේ නම්, ඒ කියන්නේ චර වරපතල උනේ නැත්නම් නිෂ්පාදන ධාරිතාවයට විභව නිවීමට හානියක් සිදු නොවේ සැහැල්ලුවට ගත්තු. ඒත් වසංගතයේ පාලනය කිරීම සඳහා එම රට සහ අවශේෂ ලෝකයේ ගනු ලබන ප්‍රතිචාර, ප්‍රදේශ වසා තැබීම්, ගුවන් ගමන් අත්විටවීම් සියල්ල ඔබේ අපේ අත්දැකීම් සංචන සීමා සැපයුම් දාමහා වෙළඳපළ ජාල අවහිර වීම හේතු කොටගෙන ධාරිතාව උපයෝජනය කිරීමේ හැකියාව සීමාවේ එහිදී ධාරිතාව ඌණ උපයෝජනයක් හටගනී. ඒ කියන්නේ මායු වක්‍රයේ ඇතුලේ. එහෙම වුණා නම් අපි මායු වක්‍රයේ ඇතුළත පිහිටි ලක්ෂයක පෙන්නනවා. ඌණ උපයෝජනය. මේ බලන්න අවධානයෙන්. වැදගත් බලපෑමක් නොකළේ නම් මේ රූපරාමු වල පෙන්වන සටහනටම සීමා වෙන්න එපා. හිතන්න, තර්ක කරන්න. මේ සියලු පිළිතුරු විස්තරාත්මකව නිබන්ධන මගින් මුදා හැර තිබෙන්නේ. ඔබට තියෙන්නේ එය බාගන්න, ඩවුන්ලෝඩ් කරගන්න, print out එකක්, පිටපතක් ලබා ගන්න. සම්පූර්ණ මුළු විෂය නිර්දේශයම
මේ ආකාරයෙන් අඛණ්ඩව ඉදිරියට ගලා යනවාමයි. ඒ කිසිසකයක් නැහැ. මේ අවස්ථාව භුක්ති විඳින්න ප්‍රයෝජනට ගන්න. හරි. මේ ප්‍රශ්නෙත් ඉවරයි. දැන් දැක්ක නේද පළවෙනි ප්‍රශ්නෙට අපි වේදිකාව හදාගන්නේ. සම්පූර්ණ chapter එක පරිච්ඡේදයක් වෙන් කරගත්ත කාලේ හිතාමතා මම ඒ කාලේ ගත්තේ. හිමින් අර කතා කරපු සීරු දේවල් ගුණ කරලා ඔබ ගමන හොඳ ආරම්භයක් අරගෙන ගියා. දැන් ඔබ මාව පසු කරගෙන යන්න පුළුවන් තරම් නිර්මාණශීලී පිරිතුරු ලියන දරුවෝ බවට පත් වෙනවා නොඅනුමාන. ඒක තමයි අපේ බලාපොරොත්තුව. අපි නතර කරපු තැනට වඩා ඉදිරි තැනකින් ජීවිතේ ඔබ පටන් ගන්න. එතකොටයි මේ ලෝකෙ ඉස්සරහට යන්නේ. උතර අනාගතේ ලස්සන වෙන්නේ. පුළුවන්. ඒක කෙරෙනවා. ඒක කරමු. අපේ පැත්තෙන් අපි ඔබ දැනුවත් කරනවා. දැනුම් සම්භාරය. ඔබ ඉගෙන ගන්න. ඉගෙන කියාගෙන මේ රටට ප්‍රයෝජනවත් පුරවැසියෙක් වෙන්න. මේ විෂය ඉගෙන ගන්න ලැබීමත් ඔබ ලැබපු වාසනාවක්. වාසනාව. කොච්චර ලෙහෙසි කොච්චර ලස්සන සුන්දර විෂයක්ද. ජීවිතේ හැමදේම හොඳ නරක හැම දෙයක්ම අපි මේ විෂය පටන් ගත්ත තැන ඉඳලම අපේ ජීවිතය අත්දැකීම් කරගෙන ඉගෙන ගන්නවා. මේ ප්‍රශ්නේ තවත් පැහැදිලි කිරීමක් අර මං අතින් ඇඳපු රූප සටහන මෙතන ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා ඔබේ පහසුව දක්වා. එවැනි වසංගත තත්වයකදී හැකියාවක් ක්‍රිය පහළට විතැන් නොවන අතර ඒ කියන්නේ සැහැල්ලුවට ගත්තු බරපතල හානියක් වුණේ නැත්නම් වසංගතයට පෙර තිබුණු මට්ටමට වඩා අඩු වගයක් ගනී. හැකියාවක් රූප සටහනක එය පහත දැක්වෙන ආකාරයේ පෙන්වුම් කළ හැකියි. මේ මෙතෙන්ට ආවා. පෙර ඒ පසු යු පැහැදිලි සියල්ල සම්පූර්ණයි නිවැරදි. ඉදිරියට යමු. මේ ප්‍රශ්නේ අවසන් කොටස. දැන් හිතනවා 2020 අවුරුද්ද විභාගෙ ලිව්වනම් ලියන්න ලැබුණා නම් හොඳයි කියලා නේද? ඇයි? මේ ඔක්කොම උත්තර ඔයාලා දැනන්න හිටියේ. ඔයාගේ දැනීම තහවුරු කරන එකයි මම මේ ඇත්තටම කළේ. සතුටු වෙන්න. මේ වගේම තමයි ඉදිරියට පහුගිය අවුරුදු කිහිපයක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා අනාගතයේ ප්‍රශ්න පත්‍රයේ ඉන ප්‍රශ්නත් අපේ අත්දැකීම් ඇසුරෙන් සාකච්ඡා කරමු. එතකොට අපි නොදන්න ඉකොනොමික්ස් කියන මට්ටමින් වට පුළුවන් විභාගයට යන්න හොඳට ඉස කෙලින් තියාගෙන පොත් පෑම් පැන්සල් කරපින්නගෙන නෙමෙයි විභාගයට ඇඩ්මිෂන් එකයි පෑන් පැන්සල් හැඳුනුම්පත ඒවා ටික විතරයි. විභාග ශාලාවට යනකොට බොහොම සැහැල්ලුවෙන් විනෝදයෙන් ගිහිල්ලා අපි නොදන්න ඉකොනොමික්ස් අපි මේවා ඉගෙන ගත්තේ මෙහෙම. ඒ ගැම්මත් එක්ක යමු. හොඳයි. ශ්‍රමික විභජනය ශ්‍රම විභජනය ඔබට මතකයි අපි රූපරාමුල දැක්ක කර්මාන් ශාලාවල කොටස් වලට බෙදිලා පීවරින් පීවර අවසානයේ එකලස් කරනවා කියලා. ශ්‍රමික විභජනයේ ආර්ථිකයක නිෂ්පාදන මට්ටම ඉහළ යාම සඳහා හේතු වන්නේ ඇයි? මා කීවා මේ උගන්වනකොට ඔබට සියලු වැඩ බදාගෙන එක් පුද්ගලයෙක් කරන්න ගියොත් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. වැඩ බෙදාගෙන පියවරින් පියවර කෑලි කෑලි වලට අමනගෙන වෙනම කරද්දී ලැබෙන ශ්‍රම විශේෂීකරණයේ විශේෂ ප්‍රාගුණ්‍ය නිසා ලැබෙන අත්දැකීම් සම්භාරය එක්ක අතිරික්ත නිෂ්පාදිතයක් බිහි වෙනවා. එහි පිරිවැය ක්‍රමයෙන් අඩු වෙනවා. අපි අල්පෙනිත් උදාහරණය ගත්තේ ඇඩම් ස්මිත් කියපු උදාහරණෙත් මේ පිළිතුර තුළ ඇතුළත් වෙනවා. ඔබ තනිවම උත්සාහ කරොත් අල්පෙනිත්තක් හදන්න. ඒ සියලු පියවර ඔබ තනිව කරන්න ගියොත් අල්පෙනිත්තක් කියන්නේ කොයිතරම් පුංචි දෙයක්ද බලන්න. ඔබට ඒකට කොයිතරම් නැහෙන්න සිද්ධ වෙනවද? මහන්සි වෙන්න මොන ආවස්තික පිළිවෙල. ඒ නිසා ඒ පියවර වලට කොටස් වලට කඩාගත්තාම ඒ කම්බි පොඩි කම්බියකින් නේ අල්පෙනිත්ත හැදෙන්නේ. එක් පුද්ගලෙක් ඒ කම්බි කොටස් වලට වෙන් කරනවා. පියවර දෙක තුනක් මේකට ගමු සබෝජනේ. තව පුද්ගලෙක් ඒ අල්පෙනිත්තේ අර තුඩ ඒක උල් කරන වැඩේ ෂාප් ඒ වැඩේ කරනවා. තව කෙනෙක් කැප් එක හදනවා. තව කෙනෙක් මේ එකතු කරලා අසුරලා පුංචි පැකට්ටුවක දවටන එක. ওই විදිහට මේ ක්‍රියාවලිය ධම්මලක පුරුක් වගේ එකට යකින සම්බන්ධ වුණාම දවසකට අල්පෙනිති කොච්චරක් හදන්න පුළුවන්ද?
මේ කීප දෙනාට ඒක තමයි බොහෝ උදාහරණවල ගන්න අතීතේ ඉඳන් ඒක පිළිතුරු සමීක්ෂක වාර්තාවෙත් තිබෙනවා. ඒ නිසා මම ඒ පිළිතුරත් මෙහි ඇතුළත් කරලා තිබෙනවා. ශ්‍රම විභජනයේ නිසා ඇති වෙන එක දෙයක් තමයි ඵලදායිතාව ඉහළ යාම. ඵලදායිතාව ඉහළ යාම. යෙදවුම් ඒකකයකට ලැබෙන නිමැවුම අනුපාතයේ සාමාන්‍ය වැඩි වෙනවා. වැඩ බෙදාගෙන කිරීම නිසා විශේෂ ප්‍රාගුණ්‍ය හටගන්නා අතර විශේෂ ප්‍රාගුණ්‍ය එක්කෙනෙක් ඒ වැඩේ වැඩකාරයෙක් වෙනවා. වැඩකරුවෙක් විශේෂඥයෙක් වෙනවා. ශ්‍රමිකයන්ගේ ඵලදාව විශාල ඉහළ නංවයි. අන්න උදාහරණේ අල්පෙනෙත්ති නිෂ්පාදනයේ පිළිබඳ ඇඩම් ස්මිත්ගේ උදාහරණේ අපට මෙහිදී සිහිපත් වේ. ගුරුවත් පොතේත් මේ උදාහරණේ තිබෙනවා. පිළිතුරු සමීක්ෂක වාර්තාවෙත් මේ උදාහරණේ තියෙනවා. ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්නේ. ඉස්පිලප්පාපේක්ලන කටපාඩම් කරන්න එපා. අවබෝධය ගන්න. ඒතර ඔබට නැවත මේවා පසුපස්සේ හොයාගෙන හඹා යන්න අවශ්‍ය නැහැ. සීරු දේ ඔබ ඉදිරියට ගෙනා දෙන්නවනේ ගෙදරට මේ බලන්න. වැඩ බෙදාගත් විට එක් ශ්‍රමිකයෙක් දිනකට අල්පෙනිත් 4800ක්. වැඩ බෙදාගන්නේ නැතු එක් ශ්‍රමිකයෙකුට දිනකට නිපදවිය හැකි උපරිම අල්පෙනිත්ති 20ක්. මෙන්න බලාගන්න. මේ වැඩ බෙදාගෙන කරද්දී ඔක්කොම එකතු වුණොත් ඇවරේජ් එක එක්කෙනෙකුගේ ශ්‍රම ඵලදායිතාවය මුළු ප්‍රමාණය ශ්‍රම සංඛ්‍යාවෙන් බෙදුවොත් එක්කෙනෙකුට දහස් ගණනක්. තනියම එක්කෙනෙක් මේ ඔක්කොම කරන්න ගියොත් 100ක්වත් බෑ. ඔබ පුංචි උදාහරණ ඔබ ජනප්‍රිය ප්‍රසිද්ධයි. කළමනාකරණයත් උගන්වනවා. ආර්ථික විද්‍යාවත් උගන්වනවා. ව්‍යාපාර අධ්‍යයනයේ මේ උදාහරණ කියලා දෙනවා. ඒතර මතක් වෙයි අපි ඔක්කොට විශ්සලා ඔක ඉගෙන ගත්තනේ කියලා. හරි බලමු. සූසු පුද්ගලයාට සූසු කාර්ය උදාගත හැකි වීම. මේ ශ්‍රම විභජනය නිසා පුද්ගලයන්ව තෝර බේර ගන්නවා. මෙන්න මෙයා ගැලපෙනවා මේ දෙයට, මෙයා ගැලපෙනවා මේ දෙයට. එයාගේ දක්ෂතාවය අනුව වැඩ බෙදලා දෙනවා. තමුන් ආස කරන වැඩේ තමුන්ට කරන්න ලැබෙනවා. ඒ දේ දිගින් දිගටම කරගෙන යද්දී ලැබෙන විශේෂඥ හැකියාව. සාමාන්‍ය පෙළ පන්තියේදී මේ මට්ටමට මේ දේ ඉගෙන ගන්නවා. මෙච්චර විස්තරාත්මකව නැතත් ඒ නිසා අවසන් වතාවට ඉගෙන ගන්න විස්තරාත්මකව නැවත කියලා දෙනවා. දැන් අපි හිතමු ගුරුවරු. පාසලේ විදුහල්පතිතුමා ඔබේ කලා අංශ වේවා, වාණිජ අංශ වේවා. ඒ දරුවනේ මෙතන ඉන්නේ. ඒ ගුරු මණ්ඩලයට බොහෝ විට එකම විශ්වවිද්‍යාලයේ පිට වෙච්ච එකම උපාධියක් කරපු ඒ උපාධියේ විවිධ විෂයන් ඉගෙනගත්තු ගුරු මෑණිවරු පියවරු තමයි ඔය පාසල වල ඉන්නේ. හැබැයි එක්කෙනෙක් එක විෂයකට දක්ෂයි. තව කෙනෙක් ඒ විෂයට දක්ෂයි ඊට සාපේක්ෂව වෙනත් විෂයක් වඩා හොඳින් උගන්වන්න පුළුවන්. දරුවන්ගේ හිත් දිනාගෙන දරුවන්ට හොඳට ඒ විෂය කරුණු මනසට යන විදිහට කාවද්දනු ගන්නවා. ඒතර දක්ෂ පරිපාලකයෙක් විදුහල්පතිවරයෙක් කරන්නේ ඒ ගුරුවරයා වඩා දක්ෂ විෂය කාලසටහන උන්ට ඇතුළත් කරනවා. ඒ ගුරුවරයා ආසාවෙන් උගන්වනවා. එහෙම නැතුව මොකක් හරි අතපසුවීමක් හෝ නොදැනුවත්කමක් හෝ හිතාමතා හෝ නොගැලපෙන විෂයක් දුන්නොත් ඔයා මේ කරලා තියෙන උපාධියට දෙන්න කරන්න කියලා පොඩි චැලෙන්ජ් එකක් දුන්නොත් මේ වැඩේ හොඳ නෑ කෙරෙන්නේ නෑ. එහෙම නොවෙනවමත් නෙමෙයි නේද? හරි. ප්‍රායෝගික දේවල් බලන්න. ගැලපෙන කෙනාට ගැලපෙන දේ බෙදලා දුන්නාම අන්න විශේෂීකරණය නිසා ඵලදාව ඉහළ යනවා. සුදුසු පුද්ගලයාට සුසු කාර්යයට යොදාගත හැකි වීම. සුදුසු පුද්ගලයා සුසු කාර්යයට fit for the purpose. අදාළ වැඩේට ගැලපෙන. විවිධ පුද්ගලයන්ගේ නිපුණතා හැකියාව සහ බැඳියාවන් වෙනස් වේ. එබැවින් තමන්ට වඩා ගැලපෙන ක්‍රියාකාරකම් තෝරාගෙන ඒවාට යොමු කිරීමෙන් ශ්‍රම ඵලදායිතාව ඉහළ නගී. කිසියම් සේවකයෙකුට ක්‍රියාකාරකම් සමූහයක් කිරීමට සිදු වුවහොත් වැඩ බදා ගන්න සිද්ධ වුණොත් ඒ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ එක හා සමාන දක්ෂතාවක් නොතිබෙන බැවින් ඵලදායිතාවය අඩුයි. එහෙමනම් ශ්‍රම විභජන නිසා ඵලදායිතාව අඩු වෙන්නේ වැඩි වෙනවා. වැඩ බෙදාගත්තාම මෙන්න තව කාරණයක්. ඵලපුරුද්දා කුසලතා වර්ධනය වෙනවා. එකම දේ නැවත නැවත කරද්දී මේක අඩුපාඩුකුත් තියෙනවා. පස්සේ වෙනම කතා කරනවා.
එකම තැන එකම දේ කරද්දී ඇතැම් විට හැමදේම දෙපැත්තක් බලද්දී අපිට කියන්න පුළුවන් ඒ දේ ඉපා වෙනවා කියලා නෑ. නමුත් අලුත් දේවල් තව තවත් තමුන්ගේ දැනුමට කුසලතාවට එකතු කරගෙන යනවා නම් ධනාත්මකව සුබවාදීව කල්පනා කරලා දවසින් දවස තමුන්ගේ කාර්යක්ෂමතාව වැඩි වෙනවා. ගුරුවරයෙක් වශයෙන් මම මේ විෂය උගන්වන්න මීට අවුරුදු 30කටත් එහා එන පළමු අවස්ථාවේදී වඩා දැන් විෂය උගන්වලා අවුරුදු ගණනාවක් ශිෂ්‍යෝ දහස් ගණනක් එක්ක ගැටිලා පාසල් කිහිපයක උගන්වලා උත්තර පත්‍ර අවුරුදු ගණනාවක් සමීක්ෂණය කරලා ඒ රාජකාරිය නිරත වෙලා දැන් මේ විෂය උගන්වද්දී කොයිතරම් කාර්යක්ෂමතාවයක් තියෙනවද මුලදී මේ විෂය උගන්වපු ආධුනික ගුරුවරයෙකුට වඩා අප තුල ඒ දේ දවසින් දවස වර්ධනය වුණා. හැම ශ්‍රමිකෙක් තුල මෙහෙමයි. ගුරුවරයෙක් ප්‍රවීණ වෙන තරමට, ජ්‍යෙෂ්ඨ වෙන තරමට ශිෂ්‍යයා වාසනාවන්තයි. ඔහුගේ අතීත අත්දැකීම් සම්භාරයම එකවර ලබා ගන්න පුළුවන්. ඒ ගැන හොඳින් හිතන්න බුද්ධිමත්ව තර්කානුකූලව. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් ඔහු අවුරුදු ගණනාවක් දරුවෝ දහස් ගණනක් එක්ක ගැටිලා එයාලගේ අඩුපාඩු දුර්ලකම් සියල්ල ඒ මනෝමය තත්ත්වයන් තේරුම් අරගෙන තමයි සංවේදීව වැඩ කරන්නේ. ඔබට පැහැදිලි වෙනවා ඇති මේ ඉගෙන ගනිද්දී අපි කොතරම් පළපුරුද්දා කුසලතා වර්ධනය කරගෙන තියනවද කියන එක අස්පනා පිටම. මම ආර්ථික විද්‍යාව ගිනුම් කරන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ ව්‍යාපාර සංඛ්‍යාන ඔය විෂයන් ඔක්කොම උගන්වන්න ගියා නම් මට එක විෂයක්වත් උගන්ව ගන්න බෑ. එක විෂයක් ආස කරන විෂය ඒක මැත්තේ ඒ මැත්තේම නැහි ඒකම උගන්ලා දැන් මේකේ මොනවද උගන්වන්න බැරි. විෂයෙන් දිශ ඕනම තැනක් ඕනම මොහොතක එක දිගට පැය 48ක් 72ක් හරි උගන්වන්න පුළුවන්. අන්න පළපුරුද්දා කුසලතාව බලමු. එකම කාර්යයේ නිරත වෙමින් නිරන්තරයෙන් මෙදීම නිසා ශ්‍රමිකයන්ගේ පළපුරුද්ද සහ නිපුණතාව වර්ධනය වේ. වඩා ඉක්මනින් සහ වඩා ගුණාත්මකව වාහන නිෂ්පාදනය කිරීමට ඉඩ සැලසේ. ඊළඟ කාරණේ නවෝත්පාදනයන් බිහිවීමට සැලසේ. මේ එක්කෙනෙක් එකම දෙයක් දිගින් දින වරදී එයාට අලුත් ක්‍රම ශිල්ප අහු වෙනවා. අලුත් ටෙක්නික්ස්. අන්න ඉනෝවේෂන් නවෝත්පාදනයන්. මේ සියල්ල ශ්‍රම විශේෂීකරණේ ඵලදායීතාව ඉහළ යාමේ කරුණු කාරණා. කාලය ඉතිරි වෙනවා. එක්කෙනෙක් මේ ඔක්කොම බදාන කරද්දී වගේ නෙමෙයිනේ. වැඩ බෙදලා කරනකොට පැහැදිලි හරි සරලයි. අපි කල්ලුත් මේ දේ සාකච්ඡා කරා. නමුත් පිළිතුරක් කියලා දෙද්දී ප්‍රශ්නෙට උත්තරේ පෙන්නලා හරි එහෙනම් ඊළඟට යමු කියන එක නෙමෙයි වෙන්න ඕනේ. නැවත මේ ප්‍රශ්න පිළිතුර ඔබට ආයාසයෙන් නැවතත් ඉගෙන ගන්න අවස්ථාව නොතියා එතනින් මේක ඉවරයක්ම කරන එක බලමු. ශ්‍රමික විභජනයේ යටතේ එක පුද්ගලයෙක් සම්බන්ධ වන්නේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ එක් කොටසකට පමණයි. ඒතර පුහුණු කිරීම පහසුයි. පුහුණුව හා නිපුණතාව ලබාගත යුතු වන්නේ එම කටයුතු සඳහා පමණයි. කාලය ඉතිරි. දිගු කාලීන පුහුණුවීම අවශ්‍ය නොවේ. කාලය සහ මුදල් ඉතිරි කරගත හැකි. කොච්චර කාර්යක්ෂමයිද සම්පත් භාවිතයේ ඵලදායීතාව කොච්චර ඉහළයිද එතකොට. කිසියම් පුද්ගලයෙකු එකම කාර්යයක පමණක් නියැලී සිටින බැවින් එකම දේනි කරන්නේ. එක් ක්‍රියාවලියක සිට තවත් ක්‍රියාවලියක් කරා මාරු වීමට අවශ්‍ය නොවේ. ඒ නිසාද කාලයේ ඉතිරි එක තැන ඉඳන් වැඩ කරන්නේ. මෙතනින් අතෙන්ට අතනින් එහා පැනට එතනින් මෙතෙන්ට යන්න එන්න කාලයක් ගත වෙන්නේ නැහැ. එක තැනක ඉඳන් කාලය කොයිතරම් වටිනවද? කාලයේ ආවස්තික පිරිවැය තුනී කරගන්න කොච්චර පහසුද? මෙහෙම කොටස් වශයෙන් බෙදිලා වැඩ කරද්දී මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ශ්‍රම විභජනය නිසා ක්‍රියාවලිය යන්ත්‍ර භාවිතා කිරීමට ඉඩකඩ ඉතා විශාලයි. එක් එක්කෙනාට එක එක විදිහේ මැෂින්ස් බාර දීලා ඔක්කොම මේ යන්ත්‍රත් එක්ක වැඩ කරද්දී විශාල පරිමාණයෙන් නිපදවද්දී එකක් හදන්න යන පිරිවැය අඩු වෙනවා, ඵලදායීතාව වැඩි වෙනවා. අන්න ආර්ථිකයේ කාර්යක්ෂමතාව ඉහළ යනවා. යන්ත්‍ර සූත්‍ර වඩා ඵලදායී ලෙස උපයෝජනය වීමට නම් විශාල නිමැවුම් මට්ටමක් බිහි කිරීමට අවශ්‍යයි. යන්ත්‍ර සූත්‍ර උනුපයෝජනය වූත් ආයතනයේ ඉහළ නිෂ්පාදන පිරිවැයකට මුහුණ පෑමට සිදුවේ. මෙතනදී උනුපයෝජනය වෙන්නේ නැහැ. තා ඉහළ උපයෝජනය කර ලක් වෙනවා. එක දෙන්නේ එක් පුද්ගලෙක් එක දෙයක් එක දිගට නිරත වෙමින්
කාලය ඉතුරු වෙනවා. අත්දැකීම්, නවෝත්පාදනයන් පැහැදිලි පිළිතුරු අවසానයි. මං කරුණු ගණනාවක් කිව්වා. ඒ වයින් ඕනෑම කරුණු 5ක් ලිව්වොත් ඔබට ලකුණු 5 ලැබෙනවා. අපි දැන් කරුණු 5කට සාකච්ඡා කරා. අසුවල් කාරණේ මේ කියලා නිශ්චිත නැහැ. නැවත ඔබ මේ නිබන්ධනයේ තියෙන මුද්‍රිත කොටස් කියවලා පුංචි කෙටි සටහනක් හදාගන්න. මේ විදිහට කාරණා 5ක් පුංචි හැඳින්වීමක් අවශ්‍ය වෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් බලන්න මොකක්ද ඊළඟට අපිට තියෙන්නේ. දැන් 2020 ව්‍යුහගත කොටසේ නිපුණතාංක 1ට අදාළ සියලු කරුණු එතනින් අවසන්. දැන් ඊළඟ ප්‍රශ්න පත්‍රයේ තව කොටසක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. MCQ paper එක කියලා මේකට විවහාර කරන්න. ඔයාලා MCQ paper. Multiple choice questions. බහුවර්ණ ප්‍රශ්න. පිළිතුරු කිහිපයක් තියෙනවා. නිවැරදි පිළිතුරු ලකුණු කරන්න. බලමු. අර විස්තරාත්මකව කියන තරම් මේකෙදි ඔබට කාලය වැය වෙන්නේ නැහැ. මේ දේ මතක් කරගන්න. පළවෙනි ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ මොකක්ද බලමු. නොමිල භාණ්ඩයක දක්නට ලැබෙන්නේ පහත දැක්වෙන කවර ලක්ෂණයද? පිළිතුරු ඉතා පැහැදිලි. බලන්න. කොකද උත්තරේ? නොමිල භාණ්ඩය. ෆ්‍රී. තෝරන්න. කොකද 1ද 2ද 3ද 4ද 5ද මේ වගේ වෙලාවට කාලය ඉතුරු කරගන්න මොකද දන්නවද කරන්න ඕනේ? නොමිල භාණ්ඩයේ උත්තරේ හිතාගෙන ඊ නිවැරදි උත්තරේ හොයන්න මේ ඇතුලේ. නැතු වාක්‍ය කියව ආයකද මේකද එහෙම හිතන්න ගියොත් ඔබට තප්පර ගානක් ප්‍රමාද වෙනවා. ඔබ දන්නවා හිගකමක් හිමිකමක් මිලක් ආවස්තික විරයක් ඒ මොකුත් නැති දෙයක් නේ නොමිල. දැන් බලන්න ඒ අදහස බැලුමට එකපාර පේනවා. මේකට කියනවා ෆොටෝකොපි රීඩින් කියලා සිස්ටම්. ඒ කියන්නේ එකපාර මේ සෙක්ෂන් එකම මේ අංශෙම එකපාර ફોකස් කරන්න ඕන. ඒවා පුරුදු වෙන්න ඕන. ඒවා ටෙක්නික්ස් ඔක්කොම කියලා දෙන්න තව ගොඩක් තියෙනවා ඉස්සරහට. එම් බලද්දි එකපාරම ඔයාලට පේනවා මෙන්න ආවස්තික පිරිවැයක් නොමැත. හිග නෑ, හිමිකරුවෙක් නෑ, තෝරගන්න වෙන්නේ නෑ. zero opportunity cost ආවස්තික පිරිවැයක් නොමැත. නිවැරදි පිළිතුර ඒකයි. අනිත් පිළිතුරු ඇයි වැරදි කියන එක කියන්න තරම් දරුණු ප්‍රශ්නයක් නෙමෙයි මේක. අපි යන් ඉස්සරහට. පොඩ්ඩක් බලමු දෙයි. ඉල්ලුමට සාපේක්ෂව හේගමක් දක්නට ලැබේ. ඒක වැරදි. ඉල්ලුම නෙමෙයි එතන වචනේ වෙන්නේ. පරිභෝජනයේ හෝ නිෂ්පාදනයේ කිසිදු බාහිර පිරිවැයක් ජනනය නොකරයි. බාහිර පිරිවැය ඒක අදාළ වෙන්න බැහැ මෙතෙන්. රජයේ ගාස්තුවක් අය කිරීමෙන් තොරව සපයයි. රජයේ නොමිල දුන්නට ගාස්තුවක් අය කිරීමෙන් තොරව ඔබට පොත්පත්, පාසල් නිල ඇඳුම් වගේ දේවල් ලැබෙනවා. රජයේ පිරිවැයක් දරනවානේ. ගාස්තු අය කරන්නේ නැතුණාට සල්ලි දීලා තමයි අරගෙන නොමිලේ වෙනත් කෙනෙකුට දෙන්නේ. පරිභෝජනයේ සමාජීය වශයෙන් හිතකර බැවින් රජයේ විසින්ම සපයනු ලැබේ. හිඟ දේවල්. ඒකට අපි එච්චර කාලේ ගන්න අවශ්‍යත් නැහැ. අපි ඉදිරියට යමු. ප්‍රාග්ධනය, භෞතික සම්පත, දේපල සම්පත, නිෂ්පාදන ආධාරක ඔය ඔක්කොම දන්න ඔබට අර මං කිව්වා එකපාර ફોකස් කරන්න. ඊට පස්සේ ටක් ගාලා උත්තරේ පෙනේ නොපෙනුනොත් වාක්‍යයක් කියන්න. බලන්න. මිනිසා විසින් නිපදවන ලද භාණ්ඩයක්. දැකපු ගමන් හරි උත්තරය ඇවිල්ලා. පොඩ්ඩක් හරි සැකනම් එකපාර වේගෙන් බලාගෙන යන්න වෙන උත්තරයක් තියෙන පුළුවන්ද කියලා. ඉතින් මීටත් වඩා උත්තරයක්. වෙනත් භාණ්ඩ සහ සේවාවන් නිෂ්පාදනය කිරීම උදෙසා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩයන්නේ. ඊට වඩා සම්පූර්ණ ප්‍රකාශයක් තියෙන බෑ. දැන් මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ නිවැරදි පිළිතුරු තුලින් විශේෂ කෙටි සටහන් හදාගන්න. උන් අලුත් ක්‍රම කියලා දෙනවා. රහස් මොකුත් තියාගන්න ඔක්කොම දෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ නිවැරදි පිළිතුරු තියෙනව නේද? ඒව වෙනම කලෙක්ෂන් එකක්. ඒව වෙනම ගුණයක් හදාගන්න.
එතකොට ඔබට මේ විෂය දැනුම ඉතා කෙටිව දැනුම් සම්භාරයක් බොහොම පැහැදිලි කෙටි සරණ බවට පත් වෙනවා. මේ අත්දැකීම අනිවාර්යෙන් ඔබ අරන් බලන්න. ඔබට ඒකෙන් ගැලවෙන්න බැරුව යයි. මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ නිවැරදි ප්‍රකාශ තියෙනවානේ. නිවැරදිව අපි තෝරන. ඒව වෙනම පොතක් නඩත්තු කරන්න. වෙනම පොතක් මේන්ටේන් කරන්න. ඒ තමයි සුපිරිම විෂය නිවැරදි කරුණ. බලන්න. වෙනත් භාණ්ඩ සහ සේවාවන් නිෂ්පාදනය කිරීම උදෙසා මිනිසා විසින් නිෂ්පාදනය කළ ලද භාණ්ඩයන් ප්‍රාග්ධනය. ව්‍යාපාර වස්තු පිළිනපත් ස්වරූපයෙන් ප්‍රාග්ධනය මිලට ගැනීම මේ ඔබ මේ තාම මේ විෂය තුල කතා කළත් නැහැ මේ වචන විභාගෙ තිබුණාට. ඉන්නවා ගැඹුරට හිතන්න යන්නත් එපා. ප්‍රාග්ධනය කියන්නේ මෙතන මුල්‍යමය පත්‍රිකා විශේෂයක් පෙන්වන්නේ. ඒවා අපි ඉස්සරහට මුදල් බැංකු මුල්‍ය වෙළඳපළ වගේ සංකල්ප වලදී කියලා දෙනවා. මම ඔබට කිව්වා මේ 13 වසර වෙද්දී මුළු විෂය නිර්දේශ ඉවර කරයින් පස්සේ විභාගයට යන දරුවෙකුට අහන පළවෙනි ප්‍රශ්නේ ඇතැම් විට නිපුණතාංක එකේ කතා නොකරපු යෙදුම් තියෙන්න පුළුවන්. ඒව බරපතලව හිතන්න එපා. ඒවට කිසි තැති ගැනීමක් ගන්නත් එපා. ඒවා නැවත මුණ ගැහෙනවා. කෙසේවත් මේ වගේ ප්‍රශ්නකදී ඔබ දැනට ඉගෙනගෙන තියෙන දේ හොඳම ප්‍රමාණවත් නිවැරදි පිළිතුර මේ බව තාවුරු කරගන්න. ප්‍රාග්ධනයේ මිලට ගැනීමේ අරමුණින් කුටුම්බ විසින් සමුච්ච කරන ඉතුරුම්ය සල්ලි ඉතුරු කරපු පළියට එය ප්‍රාග්ධනය වෙන්නේ නැහැ. ප්‍රාග්ධනයේ මිලදී ගැනීම සඳහා ව්‍යවසායකයා විසින් භාවිතා කරන ලද මුදල් ආර්ථික විද්‍යාවේ කිසිවෙකවත් අපි ප්‍රාග්ධනයට ගන්නේ නැහැ කියලා මුලින්ම කීවා. මූර්ත දේපල වනාන්තර ලෝහ සහ ඛනිජ සම්පත්තිය. එහෙම පටු අර්ථයකට ගේන්න බෑ ප්‍රාග්ධනය පිළිබඳ. ඒ ප්‍රභේද කොතරම් තියෙනවද? ඒ සියල්ල මිනිසා විසින් නිර්මාණය කරන ද කෘතිම භෞතික දේවල්. නිෂ්පාදනයට උදව් වෙන ආධාරක කෙටි සටහනක් අනිවාර්යයෙන්ම මේ නිවැරදි පිළිතුරු සමග එකතු කරගන්න. ඒක විතරක්වත් ඔබ කරන්න. අනිත් සියලු දේ අපි අතින් ලැබෙනවනේ. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. සෑම ආර්ථික පද්ධතියක්ම හිගකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙයි. කොහොමද බහුවර්ණ රසවත්තරේ කොච්චර ලෙහෙසිද? ඉතින් පළවෙනි නිපුණතාවයේ ප්‍රශ්න ඔක්කොම අපි සාකච්ඡා කරනවා මේ. ඔය විදිහට මේ ගමන තුල නිපුණතා 12ම අපි කරගෙන යමු ඉක්මනින් යමු. සෑම ආර්ථික පද්ධතියක්ම හිගකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙයි. මේ ප්‍රකාශය අදහස කුමක්ද? ඔබට අවස්ථාව දෙනවා. තෝරන්න. උත්තරය අහුණා නේද? ඔච්චර ඉක්මනට ඔව්. දැන් මේ මට්ටමට ඔබ ප්‍රවීණයි. සම්පත් ප්‍රමාණය ඒවාට ඇති ඉල්ලුම ඉක්මවා යන්න බෑ. ඒතර සම්පත් වැඩි. බලන්න වචන අපිව නොමග යවන සුළු ආකාරයේ උපක්‍රමශීලී ඉදිරිපත් කරන්නේ. වඩාම දක්ෂයව තමයි විභාගේ උපරිම ලකුණු ගන්න ප්‍රශ්න පත්‍රය හදන්නේ. කට පාඩම් කරන් ගිහින් බෑ. අවබෝධයෙන් තර්ක බුද්ධියෙන් විචාරශීලී පිළිතුර සොයා ගන්නට ඕනේ. රටක කණජ නිදි දක්නට ලැබෙන ඉතා නිශ්චිත ප්‍රමාණයකින් පමණක් බවයි. කණජ නිදි කොහොමත් හිගයි. ඒකට වඩා කොච්චර පුළුල් අර්ථයක්ද ආර්ථික විද්‍යාවේ පදනම. සම්පත් හිගකම නිසා පූර්ණ සේවා නියුක්ති අත්හැර ගැනීම රටවල් අසමත් වී සිටින බවයි. පවතින සම්පත්වල උපරිම ප්‍රයෝජන ගන්න බැරි කමක් නැහැ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන තර්කයට ආවා. සියලු උවමනා සපුරාලීමට තරම් ඵලදායී සම්පත් ප්‍රමාණවත් නොවන බවයි. දැනෙන්නේ නෑ මොකුත් ඒ ගැන. ඔබට මොනවද දැනෙන්නේ? ඒ ප්‍රකාශ ගැන ඊළඟ වාක්‍යයක් කියලා බලමු පොඩ්ඩක්. ආර්ථික පද්ධති වරින් වර චක්‍රීය ප්‍රසාරණ අවධිවලට තාම ඒවත් අර මා කීවා වගේ 13 වසරට ඉගෙන ගන්න විට ඇතැම් ඉදිරි මාතෘකාවලදී ලැබෙනවා බිස්නස් සයිකල් ව්‍යාපාර චක්‍ර කිතින ආර්ථිකී ප්‍රසාරණ පසුබැසී විවිධ දෝලණය වන රූප සටහන් එක යන්න තියෙන්නේ. ඒවත් යම් තැනකදී අපි කතා කරා. නමුත් ඒව ගැන එච්චර ගැඹුරට හිතන්න එපා. මොකද මේ වගේ ප්‍රශ්නකදී තා සාධාරණ ඔබට මේ වෙද්දී සාධාරණ නිවැරදි පිළිතුර තෝරගන්න තරම් දැනීමක් තියෙනවා. ඒ නිසා මේක එච්චර බරපතල කාරණයක් නෙමෙයි. ඇතැම් යෙදුම් ඉදිරියේදී ඉගෙන ගන්න නියමිත ඒවා වුණාට. එවැනි අවස්ථාවල සම්පත් හිගම හට ගන්නා බව. ඒ චක්‍රීය ප්‍රසාරණ අවධිවල නෙමෙයි මේක විශ්වීය ප්‍රශ්නයක් නෙමෙයි. විශ්ව සාධාරණ. බලන්න එකම විභාග ප්‍රශ්න පත්‍රයේ බොහොම සමගාමීව අනුරූපව මේ ප්‍රශ්න හැදෙන විදිය. අතනදී වැරදුනා නම් මෙතනත් වරදිනවා.
එතනදී දන්නවනම් මෙතනත් දන්නවා. දැනුවත් බව තමයි වැදගත් වෙන්නේ. සමාජයේ සියලු වමනා සපුරාලීමට තරම් සම්පත් ප්‍රමාණවත් නොවන බව තමයි දුවේ පුතේ හැම සමාජයකම හිගකම කියන ප්‍රශ්නේ කියුනේ කියවෙන්නේ ඉදිරියටත් කවදටත්. බහුවර්ණ 4 වෙනි ප්‍රශ්නේ බලන්න පළවෙනි නිපුණතාවයට කොච්චර බරක් වෙනවද? නිෂ්පාදන හැකියා වක්‍රයක් මතු පිට ලක්ෂයක සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතා ලක්ෂ්‍ය අත්කරගත හැකි වනුයේ මෙන්න බලන්න ඉතාම අවධාරණයෙන් මා ඔබට කීවා මුලින් නැවත නැවතත් ඔය යෙදුම ඔබට මුණ ගැසෙනවා නැවත නැවතත් සාකච්ඡා වෙනවා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව අපි මොහොතක් අර නුපුරුදු ප්‍රස්ථාර සටහනට නැවත එක වතාවක් යමු මතකයි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපි යන්න ප්‍රස්ථාර දෙකක් එකවර ගත්තේ ඒක ඔබට මේ විදිහට අඳින නිදහස තියෙනවා මේ විදිහට අඳින්න පුළුවන් මොකද්ද මේ විදිය අර අපි කලින් පහලින් ඇඳපු ප්‍රස්ථාරේ මේක අපි අඳිනවා පැත්තකින් අපිට තියෙන ඉඩ කඩ අපි මෙතන ප්‍රයෝජනට ගමු ඒක කිසි වරදක් නැහැ තර්කේ සාධාරණයි කිසි වරදක් වෙන්නේ නැහැ මොකක්ද මේ ඉල්ලුම ආන්තික ප්‍රතිලාභ කියලා උකට පසුව යොදනවා ඒවා කියලා දෙන්නම් ඒ වෙලාවට. දැනට ඉල්ලුම. එහෙනම් අනිත් ප්‍රශ්නේ සැපයුම. මෙතන මොකද්ද තියෙන්නේ? සමාජ කැමැත්ත, සියලු දෙනාගේ කැමැත්ත, සමාජ වර්ණය. දැන් මේ වචනේ හුරු වෙන්නේ නේද? මෙන්න අපේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. දැන් ඔබ දන්නවා මම අඳින්නත් ඉස්සල්ලා දැන් ඔබ හිතනවා මෙන්න මේක නේද උත්තරේ වෙන්න ඕනේ කියලා. මේ තමයි සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාව තීරණය වන ලක්ෂ්‍ය. මොකද මෙන්න මේ ඉල්ලන සහ සපයන සමාජයේ සියලු දෙනාගේ කැමැත්ත තීරණය වෙන සංයෝගයයි මේ වෙනත් කවර හෝ සංයෝගයකදී අපිට ඒ දේ ලැබෙන්නේ නැහැ. අපි හිතමු මෙන්න මේ තියෙන සංයෝගය නම් නිෂ්පාදනය කරේ ඒ සමාජයේ කැමැත්ත පෙන්눔 කරන්නේ මේ වගේ ලක්ෂයක් නම් නිෂ්පාදනය කරේ එතන සමාජයේ කැමැත්ත පෙන්눔 කරන්නේ. එහෙනම් දැන් මෙන්න මේ සියුම් වචන දෙක ඇහුම්කන් දෙන්න ගැඹුරට කල්පනා කරන්න එපා. ඒ දේවල් අදාළ පියවරේදී විස්තරාත්මකව කියලා දෙන්නම් ජීවිතේට අමතක නොවෙන්න. මේ ඉල්ලුම තුරින් පාරිභෝගිකයා ලබන සතුට, තෘප්තිය, උපයෝගීතාවය හා බැඳුණු වචනයක් එනවා ආන්තික ප්‍රතිලාභ. මේ වචනය අහලා අමතක කරන්න කමක් නැහැ. මේ නිෂ්පාදනය සැපයුම්කරු ලබන සතුට ලාභය ඒ පසුපස තියෙනවා ඔහුගේ පිරිවැය වියදම අඩු කර ගැනීමේ උපක්‍රම. ඒකට ආන්තික පිරිවැය කියලා කියනවා. මේ පිළිතුර තුල ඒ වචන දෙක tie ඉදිරියේදී ඔබ දැනට ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ කියන වචන අහන්නවත් එපා අවශ්‍ය නැහැ. ඉල්ලුම සැපයුම කියලා මතක තියන්න. ඒක අවශ්‍යත් නැහැ. මේක වෙනම පාඩම් දෙකකදී උගන්වලා නැවත මෙතෙන්ට ගොනු කරනවා. නමුත් මේ ප්‍රශ්නෙන් අපි පැනලා යන්නේ ඔබට පැන යන්න දෙන්නෙත් නැහැ. ඔබට මෙවැනි ප්‍රශ්න කරපවා පිළිතුර සාධනව ලියා ගන්න ශක්තිය දෙනවා. මේ අවසන් වතාව මේ ප්‍රශ්නේ කතා කරා. ඒතර මේ ගැනුම්කරු විකුණුම්කරු කියලා මම ගත්තත් ඔබට පැහැදිලි වෙන්නේ. ඒකයි සමාජයේ සියලු දෙනා අපිට මේ කණ්ඩායම් දෙක බෙදන්න පුළුවන්. ගැනුම්කරු විකුණුම්කරු. වෙළඳපොළක ඉන්න සියලු දෙනා ගැන හිතන්න. ඒ සියලු දෙනා තෘප්තිමත් වෙනවා මෙන්න මේ විශේෂ තත්වය මෙන්න මේ විශේෂ අවස්ථාවේදී මම පොඩි සංකේතයක් දාන්නේ සමබර වීම equal equilibrium balance එහෙම ගන්නවා දෙන්න සමානයිනේ අදහස් එකගයිනේ මං කිව්වේ දැන් මේ එකසිත දෙතරක නතර වෙලා යන්නේ හැම ලක්ෂයකම මේ තැන්වල මෙතන එහෙම නෑනේ දෙන්නම එක තැන දෙසිතම එක තැන දෙසිතම එකම සිතක් විල ඔය තියෙන්නේ පරණ කතන්දර විවිධ ප්‍රබන්ධ ගීත
සාහිත්‍යයේ පවා ආර්ථික විද්‍යාව කොහෙද තියෙනවා? එහෙනම් මේ සමාජීය කැමැත්ත පරිදි මෙන්න මෙවැනි සංයෝගයක් නිෂ්පාදනය කළොත් ඒ තමා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව. කාර්යක්ෂම ලෙස සමාජයේ කැමති විදිහේ සංයෝගයක් තමයි මේ නිෂ්පාදන හැකියාවක් මේ තුල නිපදවලා තියෙන්නේ. මේ පැත්තේ අපි පෙන්නුවොත් මොකක් හරි භාණ්ඩයක්, මේ ආහාර, මේ ඇඳුම්, එහෙනම් සමාජයේ කැමති විදිහට කන්න අඳින්න දීලා තියෙනවා මෙන්න මෙතන. සමාජයේ කැමති විදිහට, සමාජයේ ඉල්ලන විදිහට, සමාජයේ මනාපය පරිදි කණ්ඩායි අඳින්නයි ආහාර ඇඳුම් දුන්න කියන්නේ සම්පත් කාර්යයක් විදිහට බෙදලා මේ අනිත් තැන්වල එක්ක කණ්ඩ මදි නැත්නම් අඳින්න මදි. මොන කාර්යක්ෂමතාවයක්ද නේ? එච්චරයි. දැන් අපි පිළිතුර බලමු. බලන්න. දැන් ඒ ගත්තු අදහස තුල මං කිව්වා වැඩි ගැඹුරට යන්න එපා. ආන්තික ප්‍රතිලාභ, ආන්තික පිරිවැය කියන අදහස්. ඒ ආන්තික ප්‍රතිලාභ වලින් කියවෙන්නේ පාරිභෝගික ලබන සතුට, උපයෝගීතාව. ඒක විවිධ යෙදුම් වල පැහැදිලි කරනවා ඉස්සරහට. නිෂ්පාදකයාට දරන්න වෙන වියදම් තමයි ආන්තික පිරිවැය කියන්නේ. දැන් මේ වචන දෙක ගැන එච්චර ඔට්ටු වෙන්නේ නැතුව මෙතනින් බලන්න. දැන් ඔයා ගත්තු දැනුම එක්ක පැහැදිලිව නිවැරදි උත්තරේ තෝරගන්න බැරිද කියලා. බලමු. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි වාක්‍යය හරිද කියලා බලමු. සම්පත් බෙදාවින් කිරීමේ කාර්යක්ෂමතා ලක්ෂ්‍ය. අර දෙගොල්ලෝ එකතු වෙන ලක්ෂ්‍ය. දෙගොල්ලොම එකම විදියට හිතන තැන සමාජ වර්ණය බලමු. අවම යෙදුම් ප්‍රමාණයක් භාවිතා කරමින් එක් එක් භාණ්ඩේ නිෂ්පාදනය කරන විටදීය. අවම යෙදුම් යොදවලා එක් එක් භාණ්ඩේ නිෂ්පාදනය කරාටම සමාජයේ කැමැත්ත තහවුරු වෙනවද? නේ? නිෂ්පාදකයා ගැන විතරනේ එතන කියන්නේ. එතකොට ආර් පිරිවැය නිෂ්පාදකයා ගැන විතරක් කියනවා. දෙන්නෙක් ඉන්නෝනේ. අනිත් එක්කෙනා එතකොට බලනෝනේ අවම යෙදුම් කියන්නේ බොහොම අඩුවෙන් යොදවලා මේ බාල විදියට දුර්වල විදියට භාණ්ඩ හදලා වෙන්නත් පුළුවන්. දෙවෙනි කාරණේ බලන්න. ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වන මට්ටමට එක් එක් භාණ්ඩේ නිෂ්පාදනය කරන විටදීය. දැන් එතන අවම යෙදුම් භාවිතා කරනවා කියන්නේ පිරිවැයනේ. වියදමනේ. මෙතන මේ වියදම ගැනත් කියනවා, වාසිය ප්‍රතිලාභ ගැනත් කියනවා. ගැනුම්කරු විකුණුම්කරු දෙන්නවා. සමාජීය ගැන මෙතන අවධානය යොමු කරනවා. දැන් බලන්න ඊළඟ වාක්‍ය තුනක් කියවලා හිමීට. පාරිභෝගික භාණ්ඩ වලට සාපේක්ෂව ප්‍රාග්ධන භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිපදවන විට. එතකොට වර්තමානයේට අවශ්‍ය කණ්ඩඳින්න අවශ්‍ය දේවල් සමහරට අඩු වෙලා අනාගතයේ සදා ගොඩක් ඉතුරු කරලා වෙන්න පුළුවන්. දැන් කුතුහලයකින් හිතන්න ඊළඟ වාක්‍යයටත් යන්න. එතන මේ වාක්‍ය පොඩ්ඩක් එහා මෙහා සීරු මාරු වෙනවා නේද? ප්‍රාග්ධන භාණ්ඩ වලට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩ විශාල ප්‍රමාණයක්. දැන් ඔබට සාමාන්‍ය දැනීමෙන් හිතනවා මේ උත්තර දෙකම වර්ධින්න බෑ. මොකද එකක පාරිභෝගික භාණ්ඩ වලට සාපේක්ෂව ප්‍රාග්ධන භාණ්ඩ විශාලයි. ඊළඟ එකේ ප්‍රාග්ධන භාණ්ඩ වලට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩ විශාලයි. අන්න ඒ වගේ වාක්‍යයේ එන ස්වරූපේ පැටර්න් එක අනුවත් ඔයාට පූර්ණ නිගමනය වෙන්න පුළුවන්. මේ දෙකම වැරදි. අරයා වැරදි නම් මෙයත් වැරදි. එක වචනයක් විතරක් තියෙන්න බෑනේ. ඒ වගේ මේ ප්‍රශ්න වලට උත්තර හොඳට බලලා ගන්න අත්දැකීම තමයි වේගෙන් නිවැරදි උත්තරේ ලියන්න උදව් වෙන්නේ. ප්‍රශ්න 50ක් තියෙනවා. ගණන් කරගන්න. හරි. මේක ඉවර කරලා කියන්න ඒක. ඒක ඉතා වැදගත් මතක් කරලා කියන්න. භාණ්ඩයේ මිල ආන්තික ප්‍රතිලාභ ඉක්මවා යන මට්ටමේදී එක් එක් භාණ්ඩේ නිෂ්පාදනය කරන විට මම පිළිගන්න ඔබට මෙතන ඇතැම් යෙදුම් ඔය ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ කියන වචන දෙකත් එක තරමක් ඔට්ටු වෙන්න වෙනවා. නමුත් මා ඔබට වඩා හොඳින් අර ප්‍රස්ථාර රූප සටහන් මගින් පැහැදිලි කරපු කරුණු අනුව නිශ්චිතවම නිවැරදි පිළිතුර අංක 2 බවට ඔබ දැනටමත් තීරණය කළා ඉවරයි. අර නුහුරු නුපුරුදු වචන දෙකක් තියෙන නිසා මම ඒ ගැන ටිකක් විස්තර වැඩිපුර අනිත් ප්‍රශ්න වලට වඩා කාලය ගත්තා. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට
සමාන වන මට්ටමට එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කරන විටදී වැඩි වෙන්නේ නැහැ අපිට තව චුට්ටක් ඒ ගැන මිනිත්තු කිහිපයක් සාකච්ඡා කළාට. දැන් සම්පූර්ණ නිදහසේ පොඩ්ඩක් මේ දේ නැවත කල්පනා කරන්න. මේ ආන්තික කියන වචනේ ඔබට ටිකක් නුහුරු වුණානේ. ප්‍රතිලාභ කියලා වචනයකුත් දුන්නා. පිරිවැය කියලා වචනයකුත් ආවා. හරි මේවා අපි සාමාන්‍ය වචන බවට පත් කරගමු. වියදම පිරිවැය කියන්නේ. ප්‍රතිලාභ කියන්නේ වාසි benefits. මෙතනදී පාරිභෝගිකයාට ලැබෙන සතුට තෘප්තිය උපයෝගිතා. ඒ උපයෝගිතා සංකල්ප මුළු උපයෝගිතා ආන්තික උපයෝගිතා එහෙම ඉදිරියේදී නිපුණතා ඒකක කිහිපයක් තුළ විස්තරාත්මකව කතා කරන තුරු අද අපි එකට පදනමක් හදාගමු කමක් නැහැ අනාගතයේ වර්තමානයේ ඉගෙන ගමු. ආන්තික කියන වචنين කියවෙන්නේ අමතර. අපි මෙහෙම හිතමු. මෙන්න හොඳම උදාහරණ. ඔබට මේ උපයෝගිතාව පාඩම උගන්වද්දී මුලින් ඉඳලා ආර්ථික විද්‍යාවේ බොහොම ජනප්‍රිය උදාහරණයක් තියෙනවා. රූප සටහන් අවශ්‍ය නැහැ මම කියලා දෙන්නම්. අයිස්ක්‍රීම් එකක් කනවා. ඔබ පළවෙනි අයිස්ක්‍රීම් එක කාපුවම ඔබට ලැබෙන සතුට. ඒක තමයි මේ අයිස්ක්‍රීම් එකෙන් ලැබෙන මුළු උපයෝගිතාවය කියලා කියන්නේ. මේවා වගු ප්‍රස්තාරක ඉදිරියේදී කියලා දෙන තුරු මේ පෙරවදන හරි පටුන උගන්නන්න ඉස්සෙල්ලා වචන නිකන් පොඩ්ඩක් සමීප කරවන්න හදන්න. උන පළවෙනි අයිස්ක්‍රීම් එක කෑවා. අයිස්ක්‍රීම් එක කන්න අවශ්‍ය වෙලාවක ගිනිමත් දහනේ ඉස්කෝලේ යනකොට අයිස්ක්‍රීම් එකක් කෑවා. සතුටක් දැනුණා හැබැයි මදි වගේ නේද? තව එකක් සල්ලි තියෙනවා. ඒ જાතියම තව එකක්. ඒ જાතියම එකක් හැම අතින්ම එක හා සමාන අයිස්ක්‍රීම් එකක් කෑවා. හරි ෂෝක් දෙවෙනි එක කද්දි පළවෙනි එක ආපු තරම්මම පළවෙනි එක ආපු වෙලාවේ ලැබිච්ච තරම්මම සතුටක් නැහැ නේ. මොකද දැන් අර සතුට මතනේ නැවත සතුටක් ලැබුණේ. ඒතර පළවෙනි අයිස්ක්‍රීම් එක කාපුවම ලැබෙන තෘප්තිය සහ දෙවෙනි අයිස්ක්‍රීම් එක කාපු නිසා ඒකට එකතු වෙච්ච අමතර තෘප්තිය ආන්තික උපයෝගීතාවය කියලා කියනවා. එන්නේ ආන්තික උපයෝගීතාවයේ අමතරව ලැබිච්ච සතුට සමග තමයි මේ ආන්තික ප්‍රතිලාභ කියන වචනයට අවශ්‍ය સિદ્ધාන්තය ගොඩ නැගෙන්නේ. ඔයා ජීවිතේට අහපු නැති සින්දුවක් පළවෙනි පාර අහපු වෙලාවේ ඔයාට ඒක දැනිච්ච හැඟීම ෆීලින් එක මේක නම් මාරම සින්දුවක් ආය අහන්න ඕන කියලා. ඒ සින්දුව ඔයා නැවත වතාවක් අහනවා. මට කියන්න දෙවෙනි වතාවේ අහනකොට අර පළවෙනි වතාවේ අහපු තරම්ම සතුටක් නෑ. මොකද අහලා නැති සින්දුවක් අහපු පළවෙනි අවස්ථාවේ ඒක ඔබ වැළඳ ගන්නවා. ඒ නිසාම දෙවෙනි වතාවේ රස විඳිනවා. හැබැයි තුන්වෙනි හතරවෙනි ඔහොම දිගින් දිගටම මේ සින්දුව එකම සින්දුව non stop repeat එහෙම යනකොට ඔබට පියවරින් පියවර අර ලැබෙන සතුට ටික ටික අඩු වෙලා අවසානයේ මේක අප්‍රිය වෙන්න පුළුවන්. ඒකට කියනවා අනුපයෝගිතාව. කොහොම කියලා දෙනවා ඉස්සරහට මේ පොඩි වචනයකට මුල පුරන්න හදන්නේ. එහෙනම් මේ ආන්තික ප්‍රතිලාභ කියන්නේ පරිභෝජනයේ තුලින් ලැබෙන අමතර තෘප්තිය. එකක් පරිභෝජනය කරලා ඊළඟ දේ පරිභෝජනය කරනකොට ඒ ලැබුණු අමතර සතුට ඒක ඊටාම සංකීර්ණ ආර්ථික විද්‍යා සංකල්පයක්. සරලව පියවරින් පියවර ඉදිරියේදී ඔබ කතා කරනවා. අන්න ඒ වගේම මේ පිරිවැය වියදම එක එකකයක් බාන්න නිෂ්පාදනය කරද්දී යම් වියදමක් යනවා. තව එකක් නිෂ්පාදනය කරන තව අමතර වියදමක් දරන්න ඕන.
එහෙනම් දැන් දුවලා පුතාලා මේ ඔක්කොම මහා බරපතල වචන වගේ දැවුනට ඔබට මේක ඉතා පහසුවෙන් තේරුම් ගන්න තියෙන කෙටි උපක්‍රමය මම කියන්නම්. ආන්තික කියන වචනේ ඇහෙනකොටම දකිනකොටම තවම ටිකක් කල් යනකම් ඔබ ඒකට ගැලපෙන වෙනත් වචනයක් යොදා ගන්න. අමතර additional ආන්තික කියන්නේ marginal technical term එක. අපි අදහ ගන්නවා අපේ term එක. අමතර additional අමතර. එහෙනම් එක ඒකකයක් පරිභෝජනයේ අමතරව ලැබෙන සතුට ඒ ආන්තික උපයෝගීතාවයේ සමග තමයි ඔය ආන්තික ප්‍රතිලාභ කියන සංකල්පය එන්නේ. එක භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම තුලින් දරන්න වෙන අමතර පිරිවැය additional ඒ අමතර පිරිවැය තුලින් තමයි මේ ආන්තික පිරිවැය කියන සංකල්පය එන්නේ. එහෙමනම් අවසානයේදී මෙතන කෙරෙන්නේ අර රූප සටහනෙන් කියවෙන දේ වචන 100,000 ගානකින් කියන්න උත්සාහ කරන දේ අපි බලමු මෙන්න මේ විදිහට. අපි තුන්වෙනි වතාව මේ ප්‍රස්තාරය අඳින්නේ. ඔබට එතකොට ඒක තරමක් දුරට හුරු පුරුදු වුණා. අර නිෂ්පාදනය කියා වක්‍රෙත් එක්ක අපි ගත්තේ මෙහෙමනේ. මෙතනදී මේ විදිහට ගමුකෝ. කමක් නෑ ඔහොම මතක් කරගන්න. මෙන්න මෙතන පෙන්නන සංයෝගය මේ මං ඊතලයකින්මයි පෙන්නන්නේ. ඔය ඔන්න ඔතනින් පෙන්නන නිෂ්පාදන සංයෝගයේ අවසානයේදී මෙන්න මේ ආන්තික ප්‍රතිලාභයි ආන්තික පිරිවැය කියන දෙකට එකකට එකක් එකින් එක ආන්තික පිරිවැයට ආන්තික ප්‍රතිලාභ ආන්තික ප්‍රතිලාභ වලට ආන්තික පිරිවැය ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැය අමතර ඒකකයක් නිපදවන්න යන වියදමයි අමතර ඒකකයක් නිපදවීමෙන් ලැබෙන ප්‍රතිලාභයයි එකකට එකක් එකිනෙක සමාන නම් අන්න එතන කියනවා සමාජ වර්ණය සමාජ සීලු දෙනාගේ කැමැත්ත අන් කිසි තැනක එවැනි කැමැත්තක් වෙලා නැහැ. බලහත්කාරයක් මිසක් මේ බලන්න. මෙන්න මෙතන තියෙන සංයෝගය අරන් අපි කියනවා ඔන්න ඔයාලට භාණ්ඩ සේවා අපි හදලා දීලා තියෙනවා කියලා. පාරිභෝගිකයා ඉල්ලන එක ප්‍රමාණයක් වෙලින්ද සපයනවා තව ප්‍රමාණයක්. භාණ්ඩ වැඩි වෙලා ඉතුරු වෙලා විකුණ ගන්න බැරුව යනවා. අපි ඒකට පස්සේ උගන්වනවා අධිසැපයුම excess supply අතිරික්ත සැපයුම. බඩු ඉතුරු වෙලා නරක වෙලා විසි කරන්න වෙනවා. සම්පත් නාස්තියක් කාර්යක්ෂම බෙදා හැරීමක්ද නෑ. සම්පත් නාස්තියක් ඊළඟ තැනට යන්න. මෙතන තියෙන සංයෝගයේ බලයෙන් වගේ හදලා අපි සමාජයට මුදා හරිනවා. සපේන ප්‍රමාණය අඩුයි. ඒකට නිපදවලා තියෙන්නේ ඉල්ලනවා ඊට වඩා වැඩියෙන්. මිනිස්සු පෝලිං වල ගිහිල්ලා පොර කකා බඩු ගන්න තෙරපිලා වැඩි දිනක් බාන නැතුව ආපහු කනස්සල්ලෙන් හැරිලා යනවා. ඒකට කියනවා supply shortage සැපයුම් ඌනතාවයේ අනිත් වචනේ ඒකටම හරියන excess demand අධි ඉල්ලුම. දැන් වචන දෙකක් අහගන්න. අතිරික්ත සැපයුමක් අතිරික්ත ඉල්ලුමක්. එක්ක බඩු වැඩි විකුණ ගන්න බැරුව වෙලෙන්ද දුක් විඳිනවා. නැත්නම් බඩු මදි බඩු ගන්න විදියක් නැතුව පාරිභෝගිකයෝ දුක් විඳිනවා. ඉතින් කවර සම්පත් කාර්යක්ෂම බෙදා හැරීමක්ද? එක්ක ගන්න බඩු නැහැ නැත්නම් විකුණ ගන්න බෑ. විකුණ ගන්න බැරුව නරක වෙලා විශ් කරනවා සම්පත් අපතේ. භාණ්ඩ ගන්න බැරුව මිනිස්සු රස්තියාදු වෙනවා. එතනත් සම්පත් අපතේ. හැබැයි මෙතන හිම නෑ. අන්න මං ඒකයි ඉල්ලුම සැපයුම දෙක එකිනෙක සමානයි කිව්වේ. එහෙම කිව්වොත් විභාගේ ලකුණු තියෙනවා. ඔයා මෙතන ඉල්ලුම් වක්‍රේ සැපයුම් වක්‍රේ කිව්වත්. නමුත් අපි තවම ඉල්ලුම ඉගෙන ගන්නත් නැහැ. ඒක දෙවෙනි එකකේ පටන් ගන්නවා දෙවෙනි නිපුණතාවයේ. සැපයුම ගැන අපි කතා කරන තව හිතලවත් නැහැ. නමුත් විභාග මේ ප්‍රශ්නේ එනවා. තේන එක සාධාරණයි. ඔබ 13 වසරේදී සම්පූර්ණ විෂය නිර්දේශය ඉගෙනගෙන මේ සියල්ල ඉතා හොඳින් ප්‍රගුණ කරලා යන දරුවෙකුට විභාගයේ ප්‍රශ්නේ එන එක සාධාරණයි. මේ වගේ අවස්ථාවක එහෙමයි කියලා ඒ ප්‍රශ්නේ අතහැරලා ඔබට අර පහසු ප්‍රශ්න ටික විතරක් තෝරගෙන අපි ඔබව එතනින් ප්‍රශ්නේ මගහරවන්න පුරුදු කරන්න හොඳත් නැහැ. ඒ නිසායි ඒ අභියෝගය අපි ගත්තේ. මේ වචනේ මම දෙවෙනි වතාවට කියන්නේ. මටත් අභියෝගයක් වුණා ඒ කියලා දෙන්න. ඔබටත් අභියෝගයක් වුණා ඒ අහගන්න. අපි සියල්ලම මේ අභියෝගය ජයගත්තා. එහෙමනම් 2020 ප්‍රශ්න පත්‍රයේ
නිපුණතාංක 1 සියලු කරුණු අවසන්. අපි ඊළඟට 2019 විභාගේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. දැන් ඔබ දැක්කා පළවෙනි ප්‍රශ්නෙට අපි ගොඩක් වෙලාව ගත්තා. විෂය කරුණු හඳුන්වලා දීලා ඔක්කොම સિદ્ધාන්ත මතක් කරලායි ගත්තේ. ඊළඟ කොටස් ටික අපි ඉතා කඩමින් මීටත් වඩා වේගින් ඔබට පැහැදිලිව දැනුම් තේරුම් යන්න ප්‍රමාණවත් වේගකින් අපි ඊළඟ කොටස කරමු. අපි ඊළඟට සාකච්ඡා කරන්න නියමිත වෙන්නේ 2019 උසස් පෙළ නව නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයට අදාළ නිපුණතාංක 1ට අදාළ ප්‍රශ්න. හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ පියවරේදී සම්බන්ධ වෙන්න 2019 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න.